අද දවසේ ගණිතය පාඩමට සම්බන්ධ වෙන දුවල පුතාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි අද බලන්න යන්නේ සමාන්තර ආශ්‍ර පාඩමේ ඊළඟ කොටසයි. කලින් දවසේ අපි සමාන්තර ආශ්‍රයක ලක්ෂණ මොනවද කියලා සාකච්ඡා කරා. අපි අද බලන්න යන්නේ මේ සමාන්තර ආශ්‍රයක ඒ ලක්ෂණ ප්‍රමේයන් යටතට කොහොමද කතා කරන්නේ කියලා. ඒ යටතේ පළවෙනි ප්‍රමේය තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ කියන එක. දෙවෙනි කාරණය සම්මුඛ කෝණ සමාන වේ. තුන්වෙනි කාරණය එක් එක් විකර්ණය මගින් සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය කරයි කියන එක. දෙවෙනි ප්‍රමේය වෙන්නේ සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ කියන එක. මේක අපි පොඩ්ඩක් බලමු. අපි කලින් දවසේ මේ ගැන සාකච්ඡා කරේ නැති නිසා ABCD කියන සමාන්තර ආශ්‍රයේ AC සහ BD විකර්ණ ඇඳලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා මේ ලකුණු කරලා තියෙන දත අනුව AC විකර්ණය මගින් මේ BD විකර්ණය සමාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ විදිහටම BD විකර්ණය මගින් AC විකර්ණය සමාන කොටස් දෙකකට මේ විදිහට වෙන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි මේ කියන්නේ සමාන්තර ආශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ කියලා. ගොඩක් වැදගත් ප්‍රතිඵලයක් දුවේ පුතේ. මේක අපිට ගණන් හදද්දි ගොඩක් වැදගත් වෙනවා. හරි අපි බලමු එහෙනම් කොහොමද මේ පළවෙනි ප්‍රමේය සාධනය කරන්නේ විධිමත්ව කියලා. now විධිමත් සාධනයේදී අපි ඉස්සලාම් රූප සටහන ඇඳ ගන්නවා ABCD කියලා මේක නම් කර ගන්නවා සමාන්තර ආශ්‍රය. දත්තේ යටතට ලියන්න පුළුවන් එහෙනම් ABCD සමාන්තර ආශ්‍රයක් වේ. සාධනය කරන්න ඕනි පළවෙනි කාරණය තමයි සම්මුඛ පාද සමාන බව. ඉතින් මේකේ සම්මුඛ පාද වෙන්නේ AB හා DC. අනෙක් සම්මුඛ පාද යුගලය AD හා BC. මෙන්න මේවා සමාන වෙන බව සාධනය කරන්න ඕනේ. දෙවෙනි කාරණය සම්මුඛ කෝණ සමාන වෙන බව. එහෙනම් මේ BAD කෝණය BCD කෝණයට සමාන වෙන බවයි ADC කෝණය ABC කෝණයට සමාන වෙන බවයි සාධනය කරන්න ඕනේ. තුන්වෙනි කාරණය ABD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙන බව. මෙන්න මේ වෙන් වෙලා තියෙන ත්‍රිකෝණ දෙක සමාන අංග සම වෙන බවයි සාධනය කරන්න තියෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් මෙතන මෙන්න මේ AC විකර්ණයත් අඳින්න. AC විකර්ණය ඇඳහම සමාන්තර ආශ්‍රය වෙන් වෙනවා ACD ත්‍රිකෝණය හා ABC ත්‍රිකෝණය විදිහට. අන්න ඒ ත්‍රිකෝණ දෙකත් අංග සම වෙන බව සාධනය කරන්න අවශ්‍යයි. එහෙනම් මේ විධිමත් සාධනයේදී අපිට ඉස්ලාම් කරන්න තියෙන දේ තමයි නිර්මාණයක් කරගන්න ඕනි. ඒ තමයි මෙන්න මේ BD විකර්ණය අපි ඇඳ ගන්නවා. එතකොට නිර්මාණයක් කරද්දී සාධනය කිරීමක් තුළ අපි ඒක කඩිරකින් තමයි මේ විදිහට දක්වන්න ඕනේ. අපි බලමු කොහොමද සාධනය කිරීම කරන්න කියලා. මෙතෙන්දී අපි ඉස්ලාම් කරන්නේ මේ විකර්ණය මගින් වෙන් වෙච්ච ත්‍රිකෝණ දෙක අංග සම කරන්නයි යන්නේ. නම් ABD හා BCD කියන ත්‍රිකෝණ දෙකේ ADB ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණයේ ADB කියන කෝණය මෙන්න මේ කෝණය සමාන වෙනවා අනෙක් ත්‍රිකෝණයේ මෙන්න මේ CBD කියන කෝණයට. මොකද මේවා ඒකාන්තර කෝණ. එහෙනම් රේඛා සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමාන වේ කියලා අපි දන්නවා. එහෙනම් ඒ අනුව මෙහෙම ලියන්න පුළුවන්. ඊළඟ කාරණය ABD කෝණය මෙන්න මෙතන තියෙන කෝණය BDC කෝණයට BDC කෝණය කියන්නේ මෙන්න මේ කෝණයට සමාන වෙනවා. BDC කෝණයට සමාන වෙනවා. මේවා ඒකාන්තර කෝණ. ඉසෙඩ් හැඩයේ කෝණ නිසා සමාන වෙනවා ඒකාන්තර කෝණ යටතේ. ඊළඟට BD කියන්නේ පොදු පාදයක්. ත්‍රිකෝණ දෙකටම පොදු පාදයක් නිසා එකත් සමාන වෙන විදිහට සලකන්න පුළුවන්. එහෙනම් කාරණා තුනක් සම්පූර්ණ කරා. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා දැන් තර්ක කරන්න පුළුවන්. එහෙනම් අංග සම වෙන අවස්ථාව තමයි කෝකෝපා අවස්ථාව. කෝණ දෙකේ අනුරූප පාදයේ අවස්ථාව යටතේ අංග සම වෙනවා. එහෙනම් ඊළඟට අපිට කියන්න පුළුවන් එහෙනම් අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග ඉතිරි අනුරූපාංග සමාන වෙන්න ඕනේ. ඒ යටතේ අපිට කියන්න පුළුවන් එහෙනම් මේ AB පාදය DC පාදයට සමාන වෙනවා. සම්මුඛ පාද යුගලයක් සමාන වෙනවා. ඒ වගේම AD හා BC පාද දෙකත් සමාන වෙන්න ඕනි අනුරූපාංග සමාන වීම යටතේ. එහෙනම් ඔන්න ඔය විදිහට සම්මුඛ පාද සමාන වන බව තර්ක කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ BAD කියන කෝණය මෙන්න මේ BCD කියන කෝණයට අනුරූප කෝණ වෙනවා. එහෙනම් ඒ දෙන්නත් සමාන වෙනවා. ඒ විදිහටම දැන් මෙන්න මේ කරපු විදිහටම අපිට පුළුවන් AC විකර්ණය ඇඳලා ඔය විදිහටම ADC කෝණය ABC කෝණයට සමාන බව පෙන්වන්න පුළුවන්. මේ පියවර අනුගමනය කරලා මේ විදිහට පෙන්වන්න ඉතිරි කෝණ දෙකත් සමාන වෙන බව අපිට පෙන්වන්න පුළුවන්.
හරි. ඒ විදිහටම අංග සම කරාට පස්සේ ABD ත්‍රිකෝණයේ වර්ගඵලය BCD ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. හරි. එම නිසා DB විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා අපිට එහෙනම් තර්ක කරන්න පුළුවන්. වර්ගඵල දෙක සමානයි. එහෙනම් DB විකර්ණයෙන් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමච්ඡේදනය වෙනවා කියලා අපිට ওই විදිහට තර්ක කරලා මේ විධිමත් සාධනය කරන්න පුළුවන්. AC විකර්ණයේ ඇඳලා අපිට මේ විදිහට මේ AC විකර්ණයේ ඇඳලා සමාන්තරාශ්‍රය වර්ගඵලයේ එම AC කියන විකර්ණයෙන් උත් සමච්ඡේද වෙන බව තවදුරටත් තර්ක කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු මේ ප්‍රමේයන් දෙක පාවිච්චි කරලා කොහොමද ගණිත ගැටලුවක් විසඳන්නේ කියලා. නිදසුන එක පොඩ්ඩක් බලමු අපි. මේ විදිහට රූප සටහනක් තියෙනවා. එහෙනම් ABCD සමාන්තරාශ්‍රයේ BD විකර්ණයේ මත P හා Q ලකුණු කරලා තියෙනවා. දත්තය තමයි මේ BP කියන කොටස මෙන්න මේ DQ කියන කොටසට සමානයි. එහෙනම් අපිට කියනවා පළවෙනි කොටස ADQ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ BCP කියන ත්‍රිකෝණයට අංග සම වෙනවා කියලා ඔප්පු කරන්න කියනවා. ඒ වගේම AQ රේඛාව මේ PC රේඛාවට සමාන්තර වන බවත් සාධනය කරන්න කියලා කියනවා. එහෙනම් අපි මෙන්න මේ විදිහේ සාධනය කිරීම කරනවා. ADQ හා BPC ත්‍රිකෝණවල DQ රේඛාව මෙන්න මේ BP රේඛාවට සමානයි. ඒක දීලා තියෙනවා දත්තයේ විදිහට. AD සමානයි BC. AD සමානයි BC. ඒකට හේතුව තමයි අපි කලින් ප්‍රමේයට අනුව සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද දෙක නෙමේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. ඒ නිසා ඔහොම ලියන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මෙන්න මේ ADQ කෝණය. ADQ කියන මෙන්න මේ කෝණය PBC කියන මෙන්න මේ කෝණයට සමාන වෙනවා. මොකද ඒවා මෙන්න මේ Z හැඩයේ ඒ කියන්නේ ඒකාන්තර කෝණ වෙනවා. රේඛා සමාන්තර නිසා ඒකාන්තර කෝණ සමාන වෙන්න ඕනේ. එහෙනම් කාරණා තුනක් සම්පූර්ණ කරා. එහෙනම් අපිට දැන් තර්ක කරන්න පුළුවන්. එහෙනම් ADQ ත්‍රිකෝණය BPC ත්‍රිකෝණයට අංග සම වෙන්න ඕනි. පා කෝ පා අවස්ථාවේ යටතේ. පාද දෙකයි අන්තර්ගත කෝණය සමාන වීමෙන් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. අපි ඊළඟට බලමු මේ ගානේ දෙවෙනි කොටස. ADQ හා BPC ත්‍රිකෝණ අංග සම වෙලා තියෙනවා. එහෙනම් ඉතිරි අනුරූපාංග ඒවායේ දැන් සමාන වෙන්න ඕනි. ඒ නිසා අපිට කියන්න පුළුවන් එහෙනම් AQD කෝණය AQD කියන්නේ මෙන්න මේ කෝණය සමාන වෙන්න ඕනි BPC කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණයට අනුරූපාංග සමාන වීම යටතේ. මේ මෙන්න මේ කෝණය මෙන්න මෙතන තියෙන කෝණයට සමාන වෙනවා. එහෙමනම් අපිට දැන් තර්ක කරන්න පුළුවන් මෙන්න මේ AQP කෝණය මෙන්න මෙතන තියෙන මේ CPQ කියන කෝණයට සමාන වෙන්න ඕනේ. මේ කෝණ දෙකත් සමාන වෙන්න ඕනේ. එහෙනම් තර්කය තමයි මේ කෝණ දෙකේ එකතුව මෙන්න මෙතන තියෙන මේ බද්ධ කෝණ යුගලයේ සරල රේඛා මත පිහිටි මේ බද්ධ කෝණ යුගලයේ එකතුව මෙන්න මේ කෝණ යුගලයේ එකතුවට සමානයි. මොකද දෙන්නගේම එකතුව 180 බැගින්. ඒක අපිට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. AQD කෝණ එකතු කිරීම AQP කෝණය සමානයි. BPC කෝණය එකතු කිරීම CPQ කෝණය සමානයි අංශක 180යි. එහෙමනම් අපි දැන් කලින් කිව්වනේ AQD කෝණය මෙන්න මේ කෝණය මෙන්න මේ BPC කෝණයට සමානයි කියලා. එහෙනම් මේ කෝණ දෙකේ එකතුව මේ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒත් එක්කම මේ කෝණය AQD කෝණය මේ BPC කෝණයට සමානයි. එහෙනම් ප්‍රත්‍යක්ෂ යටතේ අපිට කියන්න පුළුවන් AQP කෝණය මෙන්න මේ CPQ කෝණයට සමාන වෙන්න ඕනි කියලා මේ විදිහට තර්ක කරන්න පුළුවන්. ඊළඟට අපිට කියන්න පුළුවන් මේ AQP කෝණය සහ QPC කෝණය AQP මෙන්න මෙතන තියෙන කෝණය මෙන්න මේ QPC කෝණයට ඒකාන්තර කෝණ වෙනවා. මේ Z හැඩයක් නේ තියෙන්නේ. මෙන්න මේ කෝණ දෙක ඒකාන්තර කෝණ වෙනවා. ඊට කලින් කිව්වා මේ කෝණ දෙක සමාන වෙනවා කියලා. දැන් අපි කියනවා මේ කෝණ දෙක ඒකාන්තර කෝණ වෙනවා. ඉතින් ඒකාන්තර කෝණ සමාන නම් මොකද වෙන්න ඕනි? එහෙනම් මේ AQ රේඛාව මේ PC රේඛාවට සමාන්තර වෙන්න ඕනි. රේඛා දෙකක් සමාන්තර නම් ඒකාන්තර කෝණ සමාන වේ කියන ප්‍රමේය විලෝමය තමයි කෝණ දෙක සමාන නම් රේඛා දෙක සමාන්තර වෙන්න ඕනි කියන එක. අන්නේ ප්‍රමේය පාවිච්චි කරලා අපි මේ තර්කය ගේන්නේ.
එහෙනම් ඔන්න ඔය විදිහට ගැටලුව විසඳන්න පුළුවන්. අපි බලමු තවත් ගැටලුවක්. මෙන්න මේ විදිහට රූප සටහනක් තියෙනවා සමාන්තර ආශ්‍රයක් තියෙනවා ඒකේ ABCD කියලා. එහෙනම් අපිට කියන්නේ මෙන්න මේ XY රේඛාවේ XY කියන රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය O වන බව සාධනය කරන්නලු. එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. එහෙනම් XY රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය O කියලා සාධනය කරන්න කියන්නේ මෙන්න මේ XO කොටස මේ OY කොටසට සමාන වන බව සාධනය කරාම හරි. එතකොට අපිට XY රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය O වන බව කියන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මෙතනදී මෙන්න මේ AOX ත්‍රිකෝණය AOX කියන මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ COY කියන ත්‍රිකෝණයයි අංග සම කරන්න යන්නේ. ඉතින් ඒකට අවශ්‍ය පියවරයි මේ ලියාගෙන යන්න හදන්නේ. එහෙනම් ත්‍රිකෝණ දෙකේ නම් දෙක ලිව්වා. ඊට පස්සේ අපි කියනවා මෙන්න මේ AXO කෝණය මෙන්න මෙතන තියෙන කෝණය මෙන්න මේ CYO කෝණයට මෙන්න මෙතන තියෙන කෝණයට සමාන වෙනවා. මේ බලන්න ඉසෙඩ් හැඩයක්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒකාන්තර කෝණ වෙනවා. රේඛා දෙක සමාන්තරයි. එහෙනම් ඒකාන්තර කෝණ සමාන වෙන්න ඕනේ. එහෙනම් කෝණ දෙක සමානයි ඒකාන්තර කෝණ යටතේ කියලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ AOX කෝණය මෙන්න මෙතන තියෙන කෝණය මෙන්න මේ පැත්තේ තියෙන COY කෝණයට සමාන කරන්න. ඒකට හේතුව තමයි ඒවා ප්‍රතිමුඛ කෝණ වෙනවා. මේ රේඛා දෙකක් ඡේදනය වෙලා හැදෙන ප්‍රතිමුඛ කෝණ. මෙන්න මේ කෝණයයි මෙන්න මෙතන තියෙන කෝණයයි සමාන වෙනවා කියලා කියන්න පුළුවන් ප්‍රතිමුඛ කෝණ යටතේ. ඊට පස්සේ කියන්න පුළුවන් AO රේඛාව OC රේඛාවට සමානයි. ඒකට හේතුව මොකද්ද? මේ AO සහ OC කියන්නේ මෙන්න මේ AC විකර්ණය දෙකට බෙදිලා හැදිච්ච කොටසක්. එහෙනම් සමාන්තරාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවානේ. අන්න ඒ ප්‍රමේය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් AO කොටස OC කොටසට සමානයි කියලා. එහෙනම් දැන් කාරණා තුනක් සම්පූර්ණ කරා. එහෙනම් අපිට දැන් තර්ක කරන්න පුළුවන් එහෙනම් AOX ත්‍රිකෝණය COY ත්‍රිකෝණයට අංග සම වෙනවා කෝපා අවස්ථාව යටතේ. එහෙනම් අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංගත් සමාන වෙන්න ඕනි. එම නිසා OX කොටස මේ OY කොටසට සමාන වෙන්න ඕනි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා OX සමාන වෙන්න ඕනි මෙන්න මේ OY කොටසට. ඒ කියන්නේ XY ගේ හරි මැද තමයි මේ O කියන්නේ. කියන්නේ XY හි මධ්‍ය ලක්ෂ්‍ය O වෙනවා. XY ගේ මධ්‍ය ලක්ෂ්‍ය O කියලා අපිට දැන් තර්ක කරන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහටයි මේ ගැටලු වලට මේ ප්‍රමේයන් භාවිතයෙන් අපි උත්තර ලියන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මොනවා හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් වීඩියෝ එක ආපහු බලන්න. ආපහු බලලා ඒ ගැටලු निराකරණය කරගෙන ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ 16:2 අභ්‍යාසය කරන්න. ඒක තියෙන්නේ 166 167 පිටුවල. ඉතින් ගණන් හදන්න උත්සාහ කරන්න. ඒතකොට ගණන් හදද්දී ඔයගලන්ට වැදගත් කාරණයක් තමයි මේ රූප සටහන් අඳින්න ඕනේ. රූප සටහන් ටිකක් විශාලව ඇඳගත්තාම කරන්න ඕනේ මොනවද කියලා පැහැදිලි වෙනවා. අපිට අවශ්‍ය දත්ත ඒ රූප සටහන් වල පැහැදිලිව එතකොට ලකුණු කරගන්න පුළුවන්. එතකොට කොහොමද ගාන හදන්නේ කියලා තේරුම් ගන්න ලේසි. ඒ නිසා රූප සටහන් ඇඳලා පැහැදිලිව රූප සටහන් ඇඳලා ඔයගොල්ලෝ මේ ගණන් හදන්න. එහෙනම් අද දින පාඩම අවසන් කරනවා. සම්බන්ධ වුණු හැමෝටම ආයුබෝවන්.